ලංකාවේ මෙතෙක් සමූහ ඝාතන මිනීවල පසුගියදා සොයාගෙන තිබෙනවා. ඒ පිළිබඳව පසුගිය දින කිහිපය තුළ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් ගෙන යමින් තිබෙනවා. එනිසා අපි අදහස් කරා සැබවින්ම දැන් සිදුවෙමින් තිබෙන කරුණු පිළිබඳවත් ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයන් පිළිබඳවත් මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කරන්න. ඒ අරමුණෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ. ප්‍රථම කොටම මාතලේ සමූහ ඝාතන මිනීවල පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ කමිටුවක් පත් කොට තිබෙනවා. ඒ කමිටුවේ සමාජිකයන් කීප දෙනෙක් ලෙස තමයි අප අද මෙම මාධ්‍ය සාකච්ඡාවට යොමු වී තිබෙන්නේ. එහිදී විජේරත්න මහත්මයා පසුගිය 1988-89 එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ත්‍රස්තවාදී අවධියේදී තමන්ගේ සහෝදරවරුන් 3 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනයෙන් ලක් වූ අයගේ සහෝදරයෙක්. ඒ වගේම කේ.බී. ගුණරත්න මහත්මයා ඔහුගේ සහෝදරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබෙනවා. ඒ වගේම ඒ.ජී. සුනිල් රණවීර මහත්මයා ඔහුගේ ඥාති සහෝදරයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබෙනවා. ඒ වගේම මේ කටයුතු පිළිබඳව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් ගමගෙදර දිසානායක සහෝදරයාත් ඒ වගේම මෙහි නීතිඥ කටයුතු මෙහෙවීම වෙනුවෙන් නීතිඥ එම්.එම්. සරත් විජේරත්න නීතිඥ මහත්මයාත් අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා. දැන් අපි දන්නවා පසුගියදා මේ පිළිබඳ පරීක්ෂණය කරන ලද පරීක්ෂණ කණ්ඩායම් විසින් පැහැදිලි ලෙසම අධිකරණය හමුවට වාර්තා ඉදිරිපත් කොට තිබෙනවා මෙහි කාලවකවානුව පිළිබඳව. කාලවකවානුව පිළිබඳව පමණක් නොවේ ඔවුන්ෙම ශරීරවල තිබෙන ස්වභාවය පිළිබඳවත් පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කළ තිබෙනවා. පසුගියදා ලංකාදීප පුවත්පතට විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මේ පිළිබඳ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හැටියට කටයුතු කරපු අජිත් ජයසේන වෛද්‍ය නිලධාරීතුමා මෙහෙම කියනවා. දැනට මිනිස් ඇටසැකිලි 155ක් සොයාගෙන තිබෙනවා. මේවා සමහරක් වදබන්ධනවලට ලක්ව ඝාතනය වූ ඒවා. සියලුම තොරතුරු රූපසටහන් හා ඡායාරූප සහිතව සියුම් ලෙස ගබඩා කර පරීක්ෂණ වලට බඳුන් කර තිබෙන්නේ. අස්වාභාවික අන්දමට හා විකෘති කර මේ මිනි වල දමා තිබුණා. බෙලි කැපූ සිරුරු රැසක් තිබුණා. කියතකින් කැපූ හිස් කබලක්ද තිබුණා. කම්බි වලල්ලක් තිබුණා. අස්තියක්ද තිබුණා. විදුලි සැර වැද්දීමට උපයෝග කරගත් කම්බියක්ද තිබුණා. හරි පැහැදිලි අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා කියනවා මෙම ශරීර ඊටමත් කුරිරු වද බන්ධනයන්ට ලක් කරන ශරීර කියලා. අතපා හිමි කරන ලද හිස ශරීරයෙන් වෙන් කරන ලද විදුලි රැහැන් හරහා විදුලිය කාවැද්දීමට ලක් කරන ලද ශරීර මේ තුල තිබෙන්නේ කියලා. එතකොට ලංකා ඉතිහාසයේ එහෙම අවස්ථා දෙකයි අපිට හම්බ වෙන්නේ මෑත ඉතිහාසයේ. ඒ වගේම පුරාවිද්‍යාව පිළිබඳව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමා කියනවා ඉතිහාසයෙන් වසර 23ක් හා 27ක් ගමන් මගේ ආපස්සට ගියොත් 1988-89 කාලවකවානුවට ආයත්තේ තහවුරු කළ හැකි කරුණු මෙහි සඳහන් වී තිබෙනවා කියලා. හරි පැහැදිලි මේ පරීක්ෂණ කණ්ඩායම ඉතා පැහැදිලි ලෙස තහවුරු කොට තිබෙනවා මෙම ඝාතනයන් 1988-89 කාලවකවානුවට අයත්ව තිබෙන ඝාතනයන් පිළිබඳව. හැබැයි දැන් පසුගිය දිනවල අපි දැක්කා ඝාතකයන් කලබල වෙලා තිබෙනවා. මේක තමයි මේක අපූර්ව දේ. එක්සත් ජාතික පක්ෂය මා දැක්ක විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මේ පිළිබඳව විකෘති අදහස් ඉදිරිපත් කරන්න පටන් ගන්න තිබෙනවා.
ඒ ඝාතන ඒයින් පෙන්눔 කරන්නේ ඝාතකයන්ගේ කලබල වීම. ඒ වගේම පසුගියදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ලක්ෂ්මන් හුළුගල්ල අධ්‍යක්ෂ ජනරාල් ඔහුත් කලබල වෙලා විවිධ ප්‍රකාශ කරන්න පටන් අරගෙන තිබෙනවා. මේ වසූරිය මේ පුරන්නප්පුගේ යුද්ධ කාලයේය. ඒතර මේ පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. ඝාතකයන් අතිශය කලබල වෙලා තිබෙනවා. හැබැයි මේ කලබල වීම එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් වගේම ආණ්ඩුව පැත්තෙනුත් ඇති වී තිබෙනවා. ඒක තමයි මේ තියෙන පුදුම සාගත තත්ත්වය. එක්සත් ජාතික පක්ෂ පමණක් නොවේ කලබල වෙලා තිබෙන්නේ. ආණ්ඩුව පැත්තෙනුත් මේ පිළිබඳ කලබල වීමකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මෙම පරීක්ෂණ බොහෝ දුරට යට ගහන්න වෙනස් දිශාවකට යොමු කරන්න ප්‍රබල හස්තයන් මැදිහත් වීමට ඉඩකඩ ඕනෑවටත් වඩා වැඩියෙන් තිබෙනවා. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥවරයෙක් හැටියට කටයුතු කරන අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා කියන ප්‍රකාශවලට අභියෝග කරමින් මේ MBBS තියා මේ වෙන මොකවත් නැති හාදෙක් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියන නෑ වෙනේවා මේක අස්සේ තිබෙන්න පුළුවන්. වෙන දිශාවන්ට මේක යොමු කරන්න දරන උත්සාහයක් ඒ තුල තිබෙන්නේ. එයින් පෙන්눔 කරන්නේ ඝාතකයන් සැලකිය යුතු ප්‍රමාණයකින් කලබල වෙලා තිබෙනවා. ඒ කලබල වීම විසින්ම අපට සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙනවා. මෙම ප්‍රශ්නේ යට ගහන්න මේ වෙනස් දිශාවකට යොමු කරන්න සුපුරුදු පරිදි විගඩම්කාරී ජනාධිපති කොමිසම් පත් කරන්න. ඔබට මතක ඇති මේ ජනාධිපතිවරයාම කොමිසම් කීයක් පත් කරලා තිබෙනවද? ඒ කිසිදු කොමිසමකින් ඉදිරිපත් කරපු වාර්තාව කවරේද? ඒ වාර්තාව වලින් හඳුනා ගන්නා ලද පුද්ගලයන් කවරේද? ඒ පුද්ගලයන්ට දෙන දඬුවම් කවරේද? ඒ කිසිවක් මෙතෙක් කිසිදු ජනාධිපති කොමිසමකින් සිද්ධ වෙලා නැහැ. එහු ඉතිහාසයේ කුණුබක්කියට වටලා තිබෙන ජනාධිපති කොමිසම් සභා වාර්තා වලින් මේ ප්‍රශ්නයට ගැටළු විසඳන්න පුළුවන් වේවි කියලා අපි හිතන්නේ නැහැ. අපි පැහැදිලි ලෙසම කියන්නේ මේ වෙනුවෙන්ම පිහිටුවන ලද ස්වාධීන අධිකරණ පද්ධතියක් කරා මේ මෙහෙවිය යුතුයි. මේ වෙනුවෙන්ම ස්වාධීන අධිකරණ පද්ධතියක් පිහිටවීමට බැරි නම් තිබෙන අධිකරණයක ප්‍රමුඛතම කාර්ය මේ කටයුත්ත පරීක්ෂාවට භාජනය කිරීම සහ විභාගයට පත් කිරීම දක්වා පෙළඹවිය යුතුයි. එවැනි ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීමකින් තොරව මෙහි පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් සිදු වේවයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව හෝ එක්සත් ජාතික පක්ෂය හෝ මේ කාලයේ වැලිතලාවට අවුරුදු වලින් මේක යටපත් වේවි. සති දෙක තුනක් යනකම් මාධ්‍යවල ඕක ලියවේවි ඊට පස්සේ අමතක වේවි. මේ විදිහට කාලයේ වැලිතලාවට මේක යටපත් කරන්න උත්සාහ කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණේ අපි කිසිසේත්ම කාලයේ වැලිතලාවට යටපත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේට හවුල්ලුවන් මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ සුජාත දූදරුවන් අනේක විද වදබන්ධනයට ලක්කොට හිස කඳින් වෙන්කොට විදුලිය කාවද්දවා ශරීරයේ කොටස් කඩා බිඳ දමා ඝාතනය කරන ලද ඝාතකයන්ට මේ රටේ ජනතාව සමාව දිය යුතුද? ඒ ඝාතකයන් තාමත් නිදැල්ලේ සැරිසරනවා නම් ඒ ඝාතකයන්ගේ හස්තයන් ඒ ඝාතකයන්ගේ නියපොතු ඕනෑම මොහොතක මේ සමාජයේ ඕනෑම පුරවැසියෙක් මත පතිත වීමේ අනතුරු තිබෙනවා. එය අපි තේරුම් ගත යුතු කරුණ. ඒ නිසා මේ ඝාතකයන් සොයා ගැනීමත් ඔවුන්ට නිසි දඬුවම් දීමත් අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා එවැනි සාධාරණ ක්‍රියාවලියක් කරා පමණයි මෙම ඝාතනයට ලක් වූවන්ට යුක්තිය ඉටු වෙන්නේ. ඒ නිසා අපි බල කරන්නේ මේ කිසිසේත්ම යට වෙන්න ඉඩ නොදී කිසිසේත්ම ආපසු යන්න ඉඩ නොදී බොරු පාරවල් වලට මේක හරවන්න ඉඩ නොදී ප්‍රෝඩාකාරී කොමිසම් සභාව ඇතුළේ මේවා හිර කරන්න ඉඩ නොදී ඝාතනයන්ට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් තමයි ජනතා විමුක්ති පෙරමුණ මෙදිහත් වෙන්නේ. ඒ නිසා ඔවුන්ට යුක්තිය ඉටු කළ යුතුයි. එක් විශේෂම ජනාධිපතිවරයා 1988-89 කාලේ මානව හිමිකම් පිළිබඳ මහා ආందోලන ලක් කරමින් මානව හිමිකම් කොමිසම් ගානේ ගියයි කියලා තමයි ඔහු ගැන චරිත ප්‍රදාන ලියවින්නේ.
ඔහුගේ මේ සස්්‍ය සංගවගෙන ලිපි ලේඛන අරන් ගියාලු. කලිසමස්්‍ය ගහගෙන ලිපි ලේඛන අරන් ගියාලු. ඉතින් එහු මානව හිමිකම් පිළිබඳ පාරම්බාන මානව හිමිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මහා හඬතැලීමක් කරායයි කියලා ඔහුගේ ප්‍රබන්ධ සාහිත්‍ය ලියන. ඔහුගේ ප්‍රබන්ධ සාහිත්‍ය ලියන. දැන් ජනාධිපතිවරයා තමන්ගේ ඇත්ත ස්වරූපය එළිදරව් කළ යුතුයි. ඔහු 1988 රංගපෑවේ ද්විත්ව රංගනයක්ද කියන එක රටේ ජනතාවට තේරුම් ගැනීමට මේක ඉතාමත් හොඳ අවස්ථාවක්. ඔහු 1988-89 කාලේ පණ පෙව්වේ සැබවින්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නෙට නම් අද ඔහු ජනාධිපතිවරයා. ඒ නිසා අද ඔහු මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ හරහා ඒ අයට දඬුවම් දීමේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුයි. මේ රටේ දුවා දරුවන් 155කට අධික ප්‍රමාණය එක තැනක ඝාතනය කොට තිබෙන තත්වයක් ඇතුළේ ඔබ අපි කාටත් හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු හැටියට මේක යට වෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අපේ පාර්ශ්වයෙන් උපරිම මැදිහත් වීම. අපි දැනට අපේ නීතිඥ කණ්ඩායමක සාකච්ඡා කරමින් තිබෙනවා. මේ සඳහා කොහොමද අපි නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට සකස් කරන්න කියලා. පවතින නඩුවට අපි ඇතුල් වෙනවද? එහෙම නැත්නම් තවත් අලුතින්ම නඩු නිමිත්තක් අපි ඇතුල් කරගන්න උත්සාහ කරනවද? පොලිසියේ පැමිණිලි හරහා නැවත නඩු නිමිත්තක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවද කියන සාකච්ඡාව අපේ නීතිඥ කණ්ඩායම විසින් සකස් කරමින් තිබෙනවා. නිසා එක පැත්තකින් නීතිය හරහා ඒ සඳහා ලබාගත හැකි උපරිම ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා අපේ පැත්තෙන් අපේ මෙහෙවීමක් පෙන්දියක් වීමක් තිබෙනවා. දෙවෙනි කරුණ ඒ වගේ මේම ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් පිළිබඳව අපි විශාල සවිස්තර තොරතුරු ගණනාවක් අපිව වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේ අපි දන්න හඳුනන අපේ පක්ෂේ දැන්ටමත් ක්‍රියාකාරීව වැඩ කරන ඥාතීන් සමූහයක් අපිත් එක්ක මේ පිළිබඳ කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා මාතලේ සහ ඒ අවට ගම්මාන ගණනාවක අපි තොරතුරු එක්රැස් කරමින් ඒ ඇත්ත අපි සංවාදයක් පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා ඒ අය ප්‍රබල පෙරමුණක් ලෙස මේකට එරෙහිව ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් ලෙස ප්‍රබල පෙරමුණක් ලෙස මේකට යුක්තිය ඉටු කර ගැනීම වෙනුවෙන් හඬක් නැංවීම වෙනුවෙන් අපි වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා. ඒ නිසා එක පැත්තකින් නීතිමය පැත්තෙන් වගේම අනෙක් පැත්තෙන් ජනතාව පෙළ ගැස්වීම පැත්තෙන් මේකට අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග අපි සූදානම් කරලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ගේ දරුවන්ට සිදුවේ කුමක්ද කියන කරුණ පිළිබඳවත් තමයි අපිට මේ මාධ්‍ය සාකච්ඡාව හරහා කරුණු දක්වන්න අවශ්‍යකම තිබුණේ. අපි හිතනවා අපේ සහභාගී වෙලා තියෙන සහෝදරවරු මේ පිළිබඳව යම් කරුණු කීපයක් ඔබට තවත් ඉදිරිපත් කරાવી කියලා. මගේ දෙවෙනි සහෝදරයා හමුදා විසින් විරිතිබා මරාදා දමා මේ සංගවි සිට ඒක ඉස්පිතාලට අරගෙන අද වෙනකන් එයා අතුරුදහන් වෙලා මර නැහැ. දෙවෙනි මල්ලි බාල මල්ලි බොංචි හදාන තව යාළුවෙක් එක්ක කොටුවේ ඉන්නකොට රෑ 2:00 විතර හමුදාවෙන් ඇවිල්ලා අරන් ගියා. ඒක මාතර විජය කොලෙජ් එකේ දාන හිටියා. එයාත් සතිය කමාරක් විතර හිටියා. එයාත් අතුරුදහන් වුණා. එයාගේ මලදිරු රෑ ඊළඟට තුන්වෙනි එකන අයියා වැඩිමාන පවුලේ එයා සිවිල් ඇඳුමින් ඇවිල්ලා හමුදා නිලධාරියන් ගෙදරටම ඇවිල්ලා බහැරගෙන ගියා. දවාලේ ගෙදර ඉද්දී ඒකට තවලංකෝයේ කැම්ප් එකේ තියාගෙන ඉඳලා එයාත් අද වෙනකන් එයා ගැන තොරතුරක් නැහැ. මට දැන් පොඩි මේකක් තියෙනවා මේ ඉස්පිතාලේ සමුහ මිනිවලේ මගේ සහෝදරයන්ගේ මේ අත්ති අරම ඇති කියලා සැකේ තියෙනවා. ඒක සදා මට යුක්තිය ඉටු කරලා දෙමින් තමයි ඉල්ලා සිටින්නේ. මේ අබේගේ ෆොටෝ එක. පවුලේ වැඩිමාළුවාගේ ෆොටෝ එක. මගේ අයියා කේඩී ඉලංගරත්න ඔහු 1989 නොවැම්බර් මාසයේ 13 වෙනි දින මාතලේ නගරයට ගිහිලා තිනවා. ඉන්පසු මේ නාදුන්න පිරිසක් විසින් ඔහු වාහනයක දමාගෙන ගොසින් තියෙනවා. ඒ වන විට කිසිදු දෙයක් සිදු වුණාද කියන අපි දන්නේ නැහැ. පසුව ආරංචියේ හැටියට ඔහු අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අතුරුදහන් වීම අපි කෙසේද කියන්නත් හරියට දන්නේ නැහැ. මම හිතනවා මේ අතුරුදහන් වීම තුළ මගේ අයියාගේ ඇටකටු ටික මේ මාතේ මිනිවලේ ඇති කියන විශ්වාසය මම තබාගෙන ඉන්නවා.
ඒ නිසා නීතියේ ඊටමත් හොඳින් ක්‍රියාත්මක වෙයි කියන මම බලාපොරොත්තු වෙනවා. මගේ අයියාගේ ෆොටෝ එක තමයි තියෙන්නේ. 1989 නොවැම්බර් මාසයේ අගදී ඔහු නැවතිලා ඉන්නවා රත්තොට පල්ලෙවේරගම ඥාති නිවසක. ඒ මොහොත වෙනකොට භීෂණය බොහොම දරුණුයි. විශේෂ වැටලීම් කණ්ඩායමක් ගම් විටින් මේ වැටලීම් කරලා මගේ ඥාති සහෝදරය ඇතුළු පිරිස අත්අඩංගු ගන්නවා තරුණයින්ව. විශේෂ හමුදා කණ්ඩායමක්. මේගොල්ලෝ රැගෙන එන්නේ විජය මහාවිද්‍යාලයට. ඒ විජය මහාවිද්‍යාලය ගෙනල්ලා වද දීලා රෝහල්ගත කරනවා. මම හිතන්නේ අද මට මෙතන ඉදිරිපත් කරන්න ඔහුගේ ඡායාරූපයක්වත් නැහැ. අපිට දැනගන්න ලැබෙන අවසානයේදී මොහු ඝාතනය කරා කියලා. හැබැයි කිසිම සාක්ෂියක් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් නැහැ. ඒ නිසා මගේත් විශ්වාසය තියෙන්නේ මේ මාතලේ ඔය කැණින් කරපු සමූහ මිනිවලේ ඔහුගේ අස්තිකබලි ඇති. ඒ අතරේ ඒ විශ්වාසයේ මත ඉඳන් මම කියනවා මේ මියගිය උන්ට මානව සමාජ ධර්මයේ නාමින් යුක්තිය සාධාරණ යුතුයි. ඒ වගේම ඊට අදාළ ඝාතකයින් නීතිය හමුවට පත් කළ යුතුයි. අද මෙතන වෙන සිද්ධියම ඇති මෙම නඩුව මෙම ඝාතනයක් සිදු වුණා කියලා කියන මූලික තොරතුරු රටට එළිදරව් වෙන. දැන් හොඳින් ඔබලාට තේරුම් යන්න ඇති ඉතිසෙල්ලා කරපු දේවල් උනොත් ඊට කලින් පත්‍ර වලින් සහ මාධ්‍යයෙන් වෙච්ච කරුණු අනුව 184ක ඇට කැබලි හම්බ වෙනවා. ඒක හම්බ වෙන මූලාශ්‍රය මොකක්ද කියන එක ඔබතුමාලා දන්නවා ඇති. දැන් ඒ ඇට කැබලි කුමක්ද යන්න තේරුම් ගන්න පොලිසිය විසින් දැනට තොරතුරු වාර්තා කරලා තිබෙනවා මහේස්ත්‍රාත් උසාවියෙන්. ඒතර මහේස්ත්‍රාත් උසාවියෙන් නියෝගයක් ලැබෙනවා අධිකරණ වෛද්‍යවරුන්ට ඒක කුමන කාලයක යුක්ත ඇටකටුද කියලා නිර්ණය කරන්න. ඒ අනුවත් 1988 89 90 කාලයේ ඌ මේ ඇට කැබලි කියන කාරණේ තමයි එළිදරව් වෙන්නේ. ඉතින් හොඳින් පැහැදිලි වෙනවා ඒ කාලේ වෙච්ච ඝාතන වලට ලක් වෙච්ච අයගේ ඇට කැබලි තමයි දැන් හම්බෙලා තියෙන්නේ. දැන් බලන්න අද වෙච්ච කාරණාත් එක්ක ඒකට සම්බන්ධිතයි කියලා විශ්වාස කරන. ඒකට හිමිකම් කියන. ඒකට යුක්තිය අවශ්‍යයි කියලා කියන කීප දෙනෙක් දැන් ඇවිත් තොරතුරක් ලබා දෙනවා. ඒ අපේ ඥාතීන්ගේ මගේ මල්ලිගේ මගේ සහෝදරයාගේ ඇටකටු වලට එතන තියෙන්න පුළුවන් කියලා. දැන් ඒ අනුව අපි නීතිඥවරු හැටියට පැහැදිලිවම මේකට මේ අය සම්බන්ධ කරනවා. සම්බන්ධ කරමින් මේ පරීක්ෂණ දිගටම කරගෙන යන්න කියලා පැහැදිලිව කොපමණ කාලයක් ගියත් අපරාධ නඩු සංග්‍රහය සහ වෙනත් තිබෙන අපේ නීතිය සමග මේක යටපත් වෙන්න බෑ, යටපත් කරන්න බෑ. ඒක නිසා අපි කියන්නේ අද ඉඳලා මේ අපිට පේන යුක්ති ඉටු කරන්න පොලිසියට දැන් අවස්ථාව කියලා. අපි ජනාධිපති කොමිසම පිළිබඳව පූර්ණ විශ්වාසයක් නැහැ. මොකද පහුගිය කාලේ පත් කරන ලද කොමිසම් සභාව සහ එහි වාර්තාවන්ට අත්වී තිබෙන ඉරණම බැලූ කල මෙම කොමිසම් සභාව උපයෝගී කොට ගනු ලබන්නේ ඇත්ත ප්‍රශ්නේ යට ගහන්නත් කල් මරන්න. ඒක පිළිබඳ මාධ්‍යවේදීන් හැටියට ඔබත් මේ රටේ පොදු ජනතාවත් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න සිළු දෙනාම දන්න කරුණ. දැන් ජනාධිපති කොමිසම් සභාව අවශ්‍ය නම් පිහිටවන්න. ඒක පිළිබඳ විවාදයක් නැහැ. නමුත් අපි ඉල්ලා හිටන තා පැහැදිලි කරුණක්. දැන් අපේ නීතිඥ මහත්මයා කිව් පරිදි පොලිසියට ඇටකැබිලි ලැබුණට පස්සේ අධිකරණයට වාර්තා කරා. අධිකරණයෙන් කිව්වා පරීක්ෂණ මේ පරීක්ෂා කරන්න කියලා. ඒ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත් කරා. පරීක්ෂණ කණ්ඩායම විසින් අධිකරණයට වාර්තා කරලා තිබෙනවා මේ සිරුරු අධික වද බන්ධනයට ලක් වූවන්ගේ සිරුරු සහ කාලවකවානු නිර්ණය කරලා. එතකොට දැන් නඩුවේ එක පැත්තක් තිබෙනවා. කාලය පැහැදිලි වද බන්ධනයට ලක් වූ සිරුරු. නඩුවේ අනෙක් පැත්ත තමයි දැන් මේ අය කාගේද? දැන් ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත් වෙලා කියනවා මේ සමූහ ඝාතන මිනිවල තුල අපේ සහෝදරුන් අපේ දුවදරුවන් සිටිය හැකි කියලා. දැන් මෙතන තවත් ලොකු කොමිසම් හොය කල් මරන දෙයක් නැහැ.
නඩුවේ එක පැත්තක් තියෙනවා. නඩුවේ අනිත් පැත්ත දැන් සම්පූර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා දැන් කල යුතු වන්නේ මේ සඳහා විශේෂ අධිකරණ ක්‍රියාවලියක් පටන් ගන්න. මෙය ප්‍රමුඛ කොටගෙන ක්‍රියාත්මක වන අධිකරණයක් ගන්න. එහෙම නැත්නම් මේ තියෙන අධිකරණයට ගියොත් ඔබ දන්නවා නඩුවක් අරගෙන මාස 3-4කට සැරයක් කල් දානවා. මාස 4-5කින් නැවත නඩුවක් එන්නේ. ඉතින් ඒ නඩු ක්‍රියාමාර්ගයක් වැඩක් නැහැ. මෙය ප්‍රමුඛ කොටගත්තු අධිකරණයක් නම් කරන්න. එසේ නැතිනම් මේ වෙනුවෙන්ම ස්වාධීන අධිකරණයක් පිහිටවන්න. මේ තමයි අපේ ඉල්ලීම. කොමිෂන් සභාව අවශ්‍ය නම් එතුම පිහිටව ගන්න. ඒක පිළිබඳ අපිට ඒ තරම් විරෝධයක් හෝ ලොකු ආස්වාදයක් හෝ නැහැ. කොමිසමක් අවශ්‍ය නම් එතුම පිහිටව ගන්න. අපේ ඉල්ලීම තිබෙන්නේ මොවුන්ට සාධාරණ ඉටු කර ගැනීම සඳහා මේ අප විසින් හඳුන්වා දෙන ක්‍රමවේදය ගෙන යා යුතුයි කියලා. ඒවගේ මානවීය ඉන්දියා කරන නියම ජමස්වරයේ කිය සඳහන් කරනවා මේ පරිශ්‍රම පිළිගන්න බෑ. විද්‍යාත්මක පරිශ්‍රමයක් කරන්න ඕනේ. සොයාගන්න වෙන්නේ මේ නැත්ත තත්ත්වය කියලා. ඔය ඒ තරගත් ඉදිරිපත් කරා ඒකට. ඔව්. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල කියන ඔය MBBS උපාධියට සාමාන්‍යයෙන් හඳුන්වන අවස්ථා තියෙනවා මේසන් බාසුන්නහැට බදාම සැපයීම කියලා. එතකොට ඔය නියෝජ්‍ය අමාත්‍යවරයාට තිබෙන MBBS උපාධිය තමයි මේසන් බාසුන්නහැට බදාම සැපයීම. ඉතින් මේසන් බාසුන්නහැට බදාම සපයන කාර්යභාරය ඉටු කරන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රකාශද වැදගත් වෙන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ අපේ රටේ පුරාවිද්‍යාව පිළිබඳව කැලණි පුරාවිද්‍යා පශ්චාත් ආයතනයේ මහාචාර්ය එතුමා කියන ප්‍රකාශද වැදගත් වෙන්නේ. ඒ නිසා අප විශ්වාස කරන්නේ ඔය කටමැත දොඩවන මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ලාගේ හරි නන්ද මිත්‍ර ඒකනායකලාගේ හරි ප්‍රකාශ නෙවෙයි. මේ පිළිබඳව ලංකාව තුළ දිය හැකි උපරිම වාර්තාවන් ලබා දිය හැකි සුදුසුම අය විසින් වාර්තා ලබා දීලා තිබෙනවා. අප පිළිගන්නේ එම වාර්තාව. හැබැයි එම වාර්තාව පිළිබඳ සැකය හදන්නෙම ඒකයි තියෙන ප්‍රශ්නේ. එම වාර්තාව පිළිබඳවම වෙනත් දිශාවකට මත යොමු කරන්න හදන්නෙම ඒ පිටුපස සැඟවී සිටින ඝාතකයන් ආරක්ෂා කිරීමේ අරමුණින්. එය හැර අන් කිසි අරමුණක් නැති බව තමයි අප හිතන්නේම ප්‍රකාශ තුල. අවසන් වශයෙන් ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මේ 89 88 නම් වකීම් බාර ගන්න එක්සත් ජාතික පක්ෂ රජය කියන පදයකට ගියේ රජය කියන ඉතින් එක්සත් ජාතික පක්ෂ රජය පමණක් නම් මේකට වගකිය යුත්තේ. ඉතින් ආණ්ඩුව ඉතා වේගයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කිරීමනි වඩාත් යෝග්‍යයි. හැබැයි ඈලි මෑලි කමින් අපිට පෙන්눔 කරන එක්සත් ජාතික පක්ෂය පමණක්ම නොවේ. විශේෂම ඔබ දන්නවා 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ජනාධිපති ධූරයෙන් පසුව කොමිෂන් සභා කීපයක් පත් කරන මේ පිළිබඳව. කොමිෂන් සභා දෙකක් පත් කරනවා පළාත් මට්ටමේ. ඒ කොමිෂන් සභාවල පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මේට සම්බන්ධ දේශපාලනඥයෝ. මේට සම්බන්ධ හමුදාවේ නිලධාරීන්ගේ නම් තිබෙනවා. ඉතින් ඒ දේශපාලනඥයන් බොහොමයක් දැන් ආණ්ඩුවත් එක්ක ඉන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ඌ පමණටම ආණ්ඩු උද්‍යෝගයෙන් යුතුව පරීක්ෂණ නොපවත්වන්නේ අන් කවරක්වත් නිසා නොවේ. මෙයට ඊටා පැහැදිලි බැලුබැල්මට පේනවා වර්තමාන එක්සත් ජාතික පක්ෂය පමණක්ම නොවේ මේකට හවුල් කියලා.